නමෝ බුද්ධාය. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ යෝනු දහම් වැඩසටහනේ මිලන් කොටස. එහෙම නැත්නම් අපි මීට හෝරාවකට කලින් එකතු වුණේ ධර්ම දේශනාවත් එක්ක හෝරාවක කාල සීමාවක් තිස්සේ එකතු වෙලා. ඉතින් අපි ඔබ දන්නවා මේ හැමදාමත් වගේ ධර්ම සාකච්ඡාවට තමයි වැඩසටහනේ දෙවන කොටස වෙන් කරන්නේ. මේ හෝරාව වෙන් කරන්නේ. ආරාධනා කරන ඔබටත් එකතු වෙන්න ශ්‍රෝතාරූප වාහිනිය සමගින් ලක්විරු ගුවන්විදුලිය සමගින් එකතු වෙලා ඉන්න ඔබට දැන් අවස්ථාව තිබෙන ඔබේ හිතේ තිබෙන යම් යම් කාරණාවන් ධර්මය අධ්‍යයනය කරද්දී නැත්නම් ප්‍රායෝගික ජීවිතේ ධර්මානුකූලව ගත කරන්න උත්සාහ කරන පිරිසක් විදිහට ඒ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. එතකොට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබට අපි අවස්ථාවක් ලබා දෙනවා. අපි ශ්‍රෝතාරූප වාහිනී Facebook පිටුව ඔස්සේ මේ විද්දි ශ්‍රෝතාරූප වාහිනී සජීව විකාශය ඔබට දකින්න පුළුවන්. ඒතකොට Facebook live එකට යටින් කමෙන්ට් කරන්න පුළුවන්කම තියෙනවා ඔබට තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්න අතරින් අපි පින්වත් ස්වාමින් වහන්සේට ඔබේ ප්‍රශ්න යොමු කරමින් ඔබට ඒ විසඳුම් ලබා දෙන්නත් සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේ යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න බැතිබර දායකත්වයන් එක් කරන්නේ වැලිවේරිය නැදුන්ගාහින ප්‍රදේශයේ පදිංචි පින්වත් සොසන්ත පරණගම මහත්මයා, ප්‍රියානි පරණගම මහත්මිය, පණ්ඩුල සුලෝචනා සහ සජිත් යන දූදරුවන් පිරිස තමයි අද දවසේ බැතිබර දායකත්වයන් එක් කරන්නේ. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේ අපි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නම හේතුව සොයනස් අපි දැන් මේ සීලය කියන කාරණාව බොහෝම උතුම් කාරණාවක්. අපිට යම් යම් රහතන් වහන්සේලගේ ජීවිත කතාවන් අපි මේ තීරගාථා අධ්‍යයනය කරද්දී පින්වත් ස්වාමින් වහන්සේ අපි අහලා තියෙනවා දැකලා තියෙනවා මේ උන්වහන්සේලගේ පොත් තුළ සඳහන් වෙලා තියෙනවා තීරගාථා සඳහන් වන පොත් තුළ සීලය කියන්නේ මේ දුර ගමනක් යන කෙනෙක්ට රස බත් මුලක් වගේ කියලා. මේ වගේ විවිධ විදිහට සීලය අග්‍ර කොට සලකලා තිබෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ තරුණ ජීවිතයකට සීලය දියුණු කරගන්න, ඒ වගේම ගුණධර්ම දියුණු කරගන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් ලබා දෙන මඟ පෙන්වීම මොන වගේද පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් ඇත්තටම අපි මේ දුර්ලභව ලැබපු මනුෂ්‍ය ජීවිතේ, තරුණ ජීවිතේ සීලය කියන්නේ තාම වටිනා දෙයක්. දැන් බලන්න අපි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තට පස්සේ අපිට තියෙන්න හොඳ අභිමානයක්. එහෙමයි. තරුණ ජීවිතේට තියෙන්න හොඳ අභිමානයක්. ඒතර මේ අභිමානවත් බවත් එක්ක තමයි මේ සීලය රකින්න Tamanට හිත නැමෙන්නේ. එහෙමයි. ඒ වගේම තමයි දැන් ගොඩක් දෙනකොට මේ ලැබපු මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරෙන්නේ නැත් ඕන. ඒ කියන්නේ දැන් Tamanට වටිනා දෙයක් තියෙනවා නම් නේද Taman කැමති වෙන්නේ ඒක රැකගන්න. එහෙමනම් මේ මනුෂ්‍ය ජීවිතේ වටිනවා කියලා හිතෙන්න ඕන. දුර්ලභයි කියලා හිතෙන්න ඕන. ඒ වටිනවා දුර්ලභයි කියලා හිතෙනවා නම් අන්නේ කෙනා කැමති වෙනවා සීලය රකින්න. ඒතර තරුණ ජීවිතේ තමයි මේක කරගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද හේතුව තරුණ ජීවිතේ ලොකු වීරියක් ගන්න පුළුවන්. දැන් බලන්න මේ තරුණ ජීවිතේ ගත කරද්දී ගොඩක් වෙලාවට නරක දේවල් වලට ඇබ්බැහි වෙන්නේ තරුණ මදේ නිසානේ. ඒ වගේම ජීවිත මදේ නිසා. ඒතර මේ තරුණ මදේ කියන එක තියෙන හින්දා යමක් කරන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙමයි. හැබැයි අපිට අභිමානයක් තිබුණොත් අපේ තරුණ ජීවිතය ගැන සිල් රකින්න පෙළඹෙනවා. ඒ අනිත් දේවලුත් කරන්න පුළුවන් නම් ඇයි Tamanට සිල් රකින්න බැරි? ඒතර මේ විදිහට මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් වෙච්ච කෙනා සීලය රකින්න උත්සාහ කරන්න ඕන. සීලය රැකගන්න වෙහෙසෙන්න ඕන. මහන්සියක් ගන්න ඕන. ඉතින් මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය උත්තම මහරහතන් වහන්සේලා අපි අර කලින් කිව්වා වගේ විශාල වෙහෙසක් අරගෙන මහන්සියක් අරගෙන මේ මනුස්ස ජීවිතයේ දුර්ලභ බව තේරුම් අරගෙන සීලයට පැමිණුණා. දැන් මේ ඉස්සෙල්ලා කිව්වා අපි සීලව රහතන් වහන්සේ. ඒ සීලව රහතන් වහන්සේ මේ සීලය ගැන හරි අපූර්වට ඒ විදිහට දේශනා කළා. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ තියෙන මේ ජීවිතේ ඒ සීලිය පුරුදු කරගත්තොත් ඒක මහා යහපතක් ලැබෙනවා කියලා. එහෙමයි. ඒ නිසා අපි මේ තරුණ කාලේ පුරුදු වෙන්න ඕන මේ යහපත් ගුණධර්ම දියුණු කරගන්න ගමන් සිල්වත් බව කියන එක පෙරටු කරගන්න ඕන. එහෙම සීලය පෙරටු කරගත්තොත් අපේ ජීවිතේට අභිමානයක් ලැබෙනවා. ඉතින් මේ අභිමානවත් ජීවිතේ ගැන Taman නිතර හිතන්න ඕන. එහෙමයි. ඒ විදිහට හිතනවා නම් සිල්වත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙමයි සන්නස.
අපි පිනත් ස්වාමීන් වහන්සේ දැන් වර්තමාන සමාජයේ ගොඩක් දුරට දකින්න ස්වාමීන් වහන්සේ කියන්නේ සමාජයේ තිබෙන සංස්කෘතික වටපිටාව විශේෂයෙන් බෞද්ධ සංස්කෘතියට ගරහමින් කටයුතු කරන පිරිස ඕනෑතරම් අපිට දකින්න ලැබෙනවා පිනත් ස්වාමීන් වහන්සේ. ඒ අය හිතන්නේ බලන්නේ නැතුව අපේ බෞද්ධ සංස්කෘතියේ වෙන වටිනාම කාරණාවන් වලට යම් අගෞරවයන් සිදු කරනවා. උන්ට තේරුමක් නැහැ මේ කාරණාවන් පිළිබඳව පිනත් ස්වාමීන් වහන්සේ. එහෙන් බලද්දි පිනත් ස්වාමීන් වහන්සේ මේ තරුණයන්ට ඒ වගේ දැන් අපි බොහෝ දෙනා චෝදනාත් කරනවා මේ විදිහට මේ වැරද්දෙහි යෙදෙන්න තරුණ පිරිසට හරියට අවබෝධයක් නැති නිසා තමයි මේ විදිහට මේ දේවල් වලට යොමු වෙන්නේ කියලා පින්නත් ස්වාමීන් වහන්සේ. ඔවුන්ට මේ නිවැරදි වෙන්න අපිට මොන විදිහටද මඟ පෙන්වන්න පුළුවන් පින්නත් ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි දැන් ඊතර මේ තරුණ ජීවිතේ ගත කරද්දී අපිට ඇසුරු කරන්න ලැබෙන මිත්‍රයෝ ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ අපි මේ මිත්‍රයන්ව තෝරා බේරගත්තේ නැත්තම් එතකොට දැන් පාප මිත්‍රයොත් ඉන්නවා ඒ වගේම යහපත් මිත්‍රයොත් ඉන්නවා. එහෙමයි. එතකොට මේ අපිට යමක් ලැබෙනවා ලැබෙන්නේ මේ අතරින්. එහෙමයි. එතකොට දැන් වර්තමානයේ වෙලා තියෙන දේ තමයි මේ ගොඩාක් තරුණයන්ට මේ පාප මිත්‍රය හඳුනා ගන්න බෑ. එතකොට කල්යාණ මිත්‍රය හඳුනා ගන්නත් බෑ. එතකොට මේ දෙන්න වෙන් කළ හඳුනාගත. ඒ කියන්නේ සත්පුරුෂ කෙනා අසත්පුරුෂ කෙනා වෙන් කළ හඳුනා ගන්න ඕන. එහෙනම් තමන් ඇසුරු කරන පිරිස අතරේ අසත්පුරුෂ කෙනෙක් හිටියොත් එහෙම නැත්නම් පාප මිත්‍රයෙක් හිටියොත් මෙයා තමයි මේකට පොළඹවන්නේ. ඒතර දැන් ඔන්න බලන්න දැන් මේ සමාජ මාධ්‍ය ජාලවල තියෙන දේවල් දැක්කාම දැන් මේ තරුණ අයට ඉවසීමක් නැහැ. ඒ කියන්නේ මොන හරි ගරහන දෙයක් දැක්කොත් ඉක්මනට හිතට එනවා මාත් මේකට මොකක් හරි ලියන්න ඕන. මාත් මේකට මොකක් හරි දාන්න ඕන කියලා. එතකොට මේ මොකක් දෙන්නේ අර පාප මිත්‍රය ඇසුරු කරන හින්දා මාත් මෙහෙමයි කරේ. නුඹත් මෙහෙම කරන්න කියලා පෙන්නලා දෙනකොට මේ මං ඉස්සරහා ඉන්නේ පාප මිත්‍රයා කියලා හඳුනා ගන්න බෑ. ඒ නිසාම මේ වරදට පෙළඹෙනවා. මේ වරදට පෙළඹෙනකොට බලන්න එතකොට දෙමාපියෝ මේ කාරණේ දන්නෙත් නැහැ. වැඩිහිටියෝ මේ කාරණේ දන්නෙත් නැහැ. තමන්ට යහපත් වූ ගුරුවරු ඇසුරු කළත් නැහැ. එතකොට දැන් මෙයා පිළිගන්න කැමති වෙනවා අර පාප මිත්‍රයා කියපු දේ හරි කියලා. ඇයි එතකොට මේ සමාජය ඇසුරු කරන්නේ මේ විදිහටනේ. එතකොට මේක පිළිගන්න කෙනා එයා තුල තියෙන අර වැඩිහිටියන්ට තියෙන ගෞරවය සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ගුරුවරයන්ට තියෙන ගෞරවය සම්පූර්ණයෙන්ම නැතුව යනවා. මෙහෙම වුණාට පස්සේ මෙයා ඕන තැනක තමන් ඕන දෙයක් කියන්න පෙළඹෙනවා. ඒතර මේ නිසා තමයි මේ තරුණ පිරිස නිරන්තරයෙන් මේ චෝදනාවන්ට ලක් වෙන්නේ. මොකද හේතුව තමන්ට යහපත පෙන්වා දෙන ඇසුරු කරන්නේ. ඇසුරටපත් වෙන්නේ. ඒතර දැන් අපි දෙමාපියෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ පුබ්බාචාර්ය පළවෙනි ආචාර්යවරු. ඒතර අපිට දෙමාපියන් ගැන ගෞරවයක් ඇතුව ඉන්නවා නම් අපි දෙමාපියෝ කියන දේමයි පිළිගන්නේ. ඊළඟට අපි ගුරුවරුන් කෙරේ ගෞරවයක් ඇතුව වාසය කරනවා නම් ගුරුවරු කියපු දේවල් අපිට මතක් වෙන්න ඕන. එතකොට මේ විදිහට අපි කටයුතු කරනවා නම් අපිට හොඳ නරක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එහෙනම් අපි ඉස්සල්ලාම මේ පාප මිත්‍රයාව බැහැර කරන්න ඕන. කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න ඕන. යහපත පෙන්වා දෙන කෙනා හඳුනා ගන්න ඕන. එහෙම හඳුනාගත්තොත් අපි මේ සාම්ප්‍රදායික ක්‍රමයටම යන්නේ නැහැ. අපි ගුණධර්ම වලින් පෝෂණය වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් මේ තරුණ ජීවිතයේ වටිනාකම අපි තේරුම් ගන්න ඕන නම් අපි මේ වටිනා ජීවිතයක් ගත කරනවා නම් අපි කල්පනා කරන්න ඕන කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. සත්පුරුෂ කෙනාව ඇසුරු කරන්න. ඒ නිසා අපි නිරන්තරයෙන් මේ සත්පුරුෂයාව අසත්පුරුෂයා හඳුනාගෙන ඇසුරු කරන්න පුරුදු වෙන්නට ඕන. එහෙමයි සනස. එතන සත්පුරුෂ ඇසුර ඔබට ලං කරලා දෙන්න තමයි ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් ඒ වගේම ශ්‍රද්ධා අන්තර්ජාල අවකාශය තුලින් උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙනුවෙන්ම තමයි යෝන් දහම් වැඩසටහනත් ඔබ වෙත ගෙනෙන්නේ. අපි කලින් මතක් කරා වගේ ඔබටත් පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ධර්ම සාකච්ඡාවේ ඔබට තියෙන ප්‍රශ්න විසඳ දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. එතකොට ශ්‍රද්ධා රූපවාහිනිය Facebook පිටුවට ගිහින් ඔබට තියෙන කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක. එතකොට අපි මතක් කරනවා මුලින්ම ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී සිංහල භාෂාවෙන් ඔබේ ප්‍රශ්න ටයිප් කරලා එවන්න පුළුවන් නම් වඩාත් පහසුයි. ඒ වගේම කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් මේකත් අපිට පහසුයි. මොකද මේ සජීව විකාශයෙන්ම මේ ප්‍රශ්න අපි ලබා ගන්නා නිසා වඩාත් පහසුවෙන් කියව ගන්නට පහසු වෙන විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලාත් ඔබට අපි කරුණාවෙන් මතක් කරනවා. ඉතින් අපි මේ පිනත් ස්වාමින්වහන්සේ බොහෝ දෙනෙක් ප්‍රශ්න යොමු කරලා තියෙනවා අද දවසේදීත්. ඒ අතරින් ප්‍රශ්නයක් තෝරගන්නේ පිනත් ස්වාමින්වහන්සේ
සිත්මි අරලියා කියලා කෙනෙක් තමයි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයකට ඇල්මක් නොමැති නමුත් පැවිදි වීමට අවසර නැති දියණියකට උපදෙසක් ලබා දෙන්න කියලා කියනවා. විවාහයකට කිසිදු ඇල්මක් නැතත් මව්පියන් විසින් ඒ සඳහා බල කරන බැවින් ඊ타මත්ම දුකසේ වාසය කරනවා කියලා තමයි පින්වත් ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව් ඇත්තට මේ දියණියක් නේද මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඉතින් ඇත්තට මේ දියණියට අපි කියන්න කැමතියි ඇත්තම කිව්වොත් දුකසේ වාසය කරන්න ඕනේ නැහැ. මොකද දැන් අපි ඉගෙන ගත්තනේ උපාසිකාවක් වෙන්න කොහොමද කියලා. ඒතකොට ඔබ දැන් ගිහි ජීවිතේ ගත කරද්දී ඔබ දන්නවනම් මං මනාව තිසරණී පිළිහිලා ඉන්න කියලා ඔබ දුකසේ වාසය කළ යුතු නැහැ. මොකද ඔබ සරණ ලබාගත්ත කෙනෙක්. එහෙනම් ඔබට පිහිටක් තියෙනවා. ඒතකොට එහෙනම් ගිහි ජීවිතේ ගත කරද්දිම ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා උපාසිකාව බවට පත් වෙලා. ඊළඟට ඔබට කරන්න තියෙන ඊළඟ කාරණේ තමයි හොඳට සීලය පුරුදු කරගන්න. දැන් ඔබ පන්සිල් රකින්නවා නම් ඒ පංචශීලයට එකතු කරගන්න බ්‍රහ්මචාරී සීලය. බ්‍රහ්මචාරී සීලය එකතු කරගෙන ඒ සීලේ සමාදන්ව වාසය කරන්න. එතකොට ඔබට දැන් සීලය ගැන සිහි කරද්දී ඔබට හිතෙන්න ඕන ඔබේ හිතේ ඇති වෙන්න ඕන සතුටක්. සතුටක් ඇති වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සිල් නොරකින්න කෙනා තුළ ඇති වෙන්නේ පසුතැවීමක්. හිතට එන්නේම පසුතැවීම. ඇයි ඒ කෙනා සිල් රකින්නේ නැති හින්දා. එහෙනම් ඔබ සිල්වත්ව වාසය කරන ඔබට එන්න ඕනේ හිත ඇතුලේ සතුටක්. සතුටු සිතක් උපදවා ගන්න. ඊළඟට ඔබ ගිහි ගෙදර වාසය කරද්දී කවදාකවත් දෙමාපියන්ට අකීකරු වෙන්න හොඳ නැහැ. මොකද දෙමාපියෝ කියලා කියන්නේ අපේ පූර්ව ආචාර්යවරුනේ. ඉතින් දෙමාපියන්ගෙන් ඔබ ඉල්ලීමක් කරනවා නම් අනේ මට මේ විදිහට වාසය කරන්න ඉඩ දෙන්න කියලා. එතකොට ඔබ දෙමාපියෝ යටතේ ඉද්දී අනේ මං සිල්වත් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක් හැටියට ඉන්නම් කියලා දෙමාපියන්ගෙත් හිත සතුටු කරන්නට ඕන. එතකොට ඒ විදිහට ගත කරන ගමන් ඔබ දන් දෙන්න පුරුදු වෙන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා විශාකාව. ඒතර මේ විශාකාව කොතරම් දන් දීලා තියෙනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේට දවසක් මේ විශාකාව පොරොන්දුනා දිවි තිබෙනතුරු වැසිසලු දෙන්නම් කියලා. බුදුරජාණන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලුවානේ. ඉතින් මෙතනදී මේ කතාව දිග නිසා මම මේ කෙටියෙන් මතක් කරන්නේ. ඒ විශාකාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි මෙහෙම අහන්නේ? ඇයි මෙහෙම තථාගතයන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට විශාකාව කියන ස්වාමීනි මම මේ විදිහට දන් දෙනකොට මම මෙහෙම ගත කරද්දී මගේ දානීය වැළඳපු භික්ෂුන් වහන්සේලා ගැන මට අහන්න ලැබෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයට වැඩම කළ භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් මගේ දානීය අරගෙන පිටත් වුණ භික්ෂුන් වහන්සේලා. එතකොට ස්වාමිනී භික්ෂුන් වහන්සේලා සමහරට මගපලලාභී. එහෙම නැත්නම් රහතන් වහන්සේලා. අනේ ස්වාමිනී මට ඒ ගැන අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට මගේ හිත සතුටින් පිනා යනවා කිව්වා. සතුටින් හිත පිනා යනකොට මගේ කයට ලොකු සැපයක් දැනෙනවා කිව්වා. සැහැල්ලුවක් දැනෙනවා කිව්වා. ඒ සැහැල්ලුව නිසාම මගේ හිත සමාධිවත් වෙනවා කිව්වා. දැන් එතකොට දරුවනේ අපි බලන්න කල්පනා කරන්න ඕන මෙන්න මේ විදිහට. දැන් අනේ මට පැවිදි වෙන්න බෑ. අනේ මට පැවිදි වෙන්න විදියක් නෑ කිය ඉන්න තාක්කල් පිටේ තියෙන්නේ පසුතැවීමක්මයි. ඒ නිසා ඔබ කරන උතුම් දේ ගැන හිතලා සතුටු වෙන්න. ඒ කියන්නේ රකින්න ගුණධර්මයේ ගැන හිතලා සතුටු වෙන්න. දැන් අපි සරණේ පිහිටියා, සිල්වත් බවට පත් වුණා, ත්‍යාග සම්පත්තිය පුරුදු කරනවා. ඊළඟට ඔබ දෙමාපියන්ට සලකන්න ඕන. මේව තමයි ගුණධර්ම. මේ ගුණධර්ම පුරුදු කරද්දී ඔබේ හිතට ඇති වෙන්න ඕන සතුටක්. මෙන්න මේ සතුට උපදවා ගත්තොත් ඔබට ඔබේ ගිහි ජීවිතේ තනිය වුණත් පහසුවෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි වෙනස් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්නේ කවින්දු දුරංචන කියලා පුතෙක්. මෙහෙම කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මට කල්යාණ මිත්‍රයෝ ඉන්නේ ටික දෙනයි කියනවා. එතකොට අනිත් යාළුවොත් එක්ක ඉන්නකොට නැවත ජීවිතේ වැරැද්දට යොමු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ. නමුත් මට ජීවිතේ ඍජුව තියාගන්න ඕනේ. මේ ගැන මම ගොඩාක් උත්සාහ කරනවා මේ කාරණාවට. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ උපදෙසක් ලබා දෙන්න කියලා ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ.
ඒක තමයි. එතනදිත් ඇත්තටම අපි අර තමන්ගේ අභිමානය සිහි කරන්න ඕන නිතර. ඔබ මෙහෙම හිතට ගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් ඔබ හිතන්න බොන පිරිසක් ඉන්නවා. හැමෝම බොනවා නම් තමන් කල්පනා කරනවා නෑ මම තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙක් හැටියට මම බොන්නේ නෑ. ඊළඟට ඔබ පිරිස අතරේ අනිත් අය කේලම් කියනවා. බොරු කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කතා කරනවා. ඒතර ඔබ සිහි කරනවා නෑ මම තෙරුවන් සරණගේ ශ්‍රාවකෙක් කියලා හිතට හොඳ දැඩි අදිෂ්ඨානයක් අරගෙන මම මේක කරන්නේ. ආන් මේ විදිහේ හිතට අදිෂ්ඨානයක් අරගත්තොත් ඔබට මේ පාප මිත්‍ර ඇසුරේ හිටියත් ඔබ ඒක නොකර වාසය කරනවා නම් ඔබගේ සීලය ඔබට ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් හැබැයි ඔබට මේ මිත්‍රයන්ගේ ඇසුර දුරු කරන්න පුළුවන් නම් ඒක වඩාත්ම වටිනවා. නමුත් මේ පිරිස අතරේ ඉද්දිම ඔබ ඔබේ සීලය නිතර සිහි කර කර ඉන්න. ඔබේ සරණ නිතර සිහි කර කර ඉන්න. හැබැයි ඔබට ලොකු අදිෂ්ඨානයක් හිතට ගන්නට ඕන. නෑ මම මේ දේවල් කරන්නේ කියලා. එහෙම වාසය කළොත් ඔබට ඉන්නට පුළුවන්. ඉතින් දැන් බලන්න අර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක වැද්දෙක් හිටියනේ. එතකොට මේ වැද්දාගේ බිරිඳ උනේ තෙරුවන් සරණගේ ශ්‍රාවිකාවක්. දැන් එතකොට වැද්දා කියන්නේ තමන්ගේ ස්වාමියා. ඉතින් මේ තමන්ගේ ස්වාමියා සත්තු මරන්න යන්නේ. එතකොට සත්තු මරන්න යනකොට තමන්ගේ බිරිඳ තමයි හැමදේම සූදානම් කරලා දෙන්නේ. දුනු ඊතල ටික ලෑස්ති කරන්නේ, පොරෝ ලෑස්ති කරලා දෙන්නේ, කෑම්බීම ටික හදලා දෙන්නේ තමන්ගේ බිරිඳ. හැබැයි බිරිඳට කිසිම අදහසක් නැහැ. මොකක්ද අදහසක් නැත්තේ? අනේ මගේ ස්වාමියා සත්තු මරනවා නම් හොඳයි කියලා. නමුත් ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න ඕන තමන්ගේ ස්වාමියාට සලකන්න ඕන. ඒතර බලන්න අර තෙරුවන් සරණගේ ශ්‍රාවිකාවක් තුල තියෙන අභිමානය හිතේ තුල එහෙම චේතනාවක් නැහැ කියනවා. ඒ වගේ අපි අසුර කරන පිරිස අතරේ වාසය කරද්දී තමන්ට චේතනාවක් නැත්තම් තමන්ට ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමන් මේ පිරිස ඇසුරු කරද්දී අදිෂ්ඨානයකින් යුක්තව වාසය කරන්න. මම නම් මේ දෙයට අනුබල දෙන්නේ. මම නම් මේ දෙයට එකතු වෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් වාසය කළොත් ඔබට ඒ ඇසුර දුරු කරලා ඉන්න පුළුවන්. ඒ විදිහට පුරුදු කරගන්න. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. යම් මේකින් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ පංචශීලයෙන් එක් සිල්පදයක් කැඩනවා කියලා කියන පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ වගේ අවස්ථාවන් වලදී අපි දකිනවා බොහෝ දෙනා අර දුකටපත් වෙලා කනගාටුපත් වෙලා අපි අර පින්වත් සයන්ස් මතක් කළා වගේ මේ පසුතැවිල්ලෙන් කාලය ගත කරන උදවිය ඉන්නවා. එහෙම වෙලාවක ස්වාමීන් වහන්සේ කොහොමද කියන්නේ යම් මේකින් දැන් සිල්පදයක් තමන්ගේ අතින් කැඩනවා ස්වාමීන් වහන්සේ. එහෙම වෙලාවක කොහොමද ස්වාමීන් වහන්සේ යලිත් සමාදන් වීමේදී හිත පිටුව ගන්න ඕනේ? ඇත්තටම තමන් අතින් සීලය කැඩුනොත් එහෙම හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අර හිතේ දැන් තියෙනනේ පසුතැවීම. මේ පසුතැවීම නිසා නොනැති කෙනෙක් ගාවට ගිහිල්ලා කියන්න කියනවා. එහෙමයි. නොනැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කියන්න කියනවා. ඒ කියන්නේ ඔබ දන්න හොඳ මේ දහම් දැනුම තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා ඔබ ප්‍රකාශ කරන අනේ මං අතින් මේ වැරද්ද සිද්ධ වුණා. හැබැයි මං මේකට ගොඩාක් පසුතැවෙනවා. හැබැයි මං ආයේ මේක කරන්නේ ඔන්න ඔබම අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. දැන් එතකොට ඔබ ගියේ ස්වාමීන් වහන්සේ නමක් ළඟට නේක වඩාත් සුදුසුයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඔබට ධර්මයෙන් අනුශාසනා කරනවා. ඔබ මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා. අනේ මම ආයේ කවදාවත් මේ දේ කරන්නේ නැහැ කියලා. අනේ මගේ අතින් මේක සිද්ධ වුණා කියන කාරණේ අත්හරින්න ඕන. අත්හැරලා ආයෙත් සීලේ සමාදන් වෙනවා. සීලේ සමාදන් වෙලා අර සබ්‍රක්‍මචාරින් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා මම මේක කඩන්නේ කියලා. එතනින් ආයෙ ඔබ සිල්වත් කෙනෙක්. ඒ සිල්වත් බව නිතර නිතර නැවත සිහි කළොත් එහෙම අර පසුතැවීම හිතින් දුර වෙලා යනවා. එහෙමයි. අපි මේ සීලය කියලා කියන්නේ හිතට ප්‍රිය උපදවන දෙයක්. සතුට ගෙන දෙන දෙයක්. ඒ නිසා සිල්වත් බව සිහි කරන්ද පසුතැවීමට හේතු වෙන සිල්පද කැඩීම සිහි නොකර ඉන්න ඕන. අපි හික්මිය යුත්තේ ආන් ඒ විදිහට. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ශ්‍රද්ධානුස්සාරී සහ ධම්මානුස්සාරී කියන தത്വයට පත් වුණා කියලා දැනගන්නේ කොහොමද කියලා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් පින්වත් ස්වාමීන් වහන්සේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ගැන බොහොම ලස්සනට පැහැදිලි කළා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය ධර්මය ගැන.
මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව කය මනස අනිත්‍යයි කියලා. මේ ධර්මය අහන ශ්‍රාවකයා මේ පිළිබඳව ශ්‍රද්ධාවෙන්ම අදා ගන්නවා ඒකාන්තෙම ඇස අනිත්‍යයි කියලා. කන අනිත්‍යයි, නාසය දිවකය මනස අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් අදා ගන්නවා නම් අන්නේ ශ්‍රාවකයට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධානුසාරී ශ්‍රාවකයා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ එතකොට ඒ විදිහට ශ්‍රද්ධාවෙන් අදාගෙන ඒ ශ්‍රාවකයා මේ ධර්මය පුරුදු කරගන්නවා. එතකොට මේ ශ්‍රාවකයා ඇස අනිත්‍යයි කියන කාරණේ තේරුම් අරගෙන ඒක හික්මෙනවා. ඒ කියන්නේ එයාට ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා. අනිත්‍ය ධර්මය ගැන අවබෝධයක් තියෙනවා. එතකොට මේ අවබෝධය ඇතුව වාසය කරනවට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මානුසාරී ශ්‍රාවකයා කියලා. හැබැයි එතකොට පින්නතුනේ දරුවනේ අපි කොයිම වෙලාවකත් අපි ගැන මනින්න හදන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් මම සද්ධානුසාරී වෙලා ඇති, දැන් මම ධම්මානුසාරී වෙලා ඇති කියලා තමන් ගැන තමන් මිම්මක් ඇති කරගන්න එපා. අපි හැම වෙලාවකම කරන්න ඕන මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක්. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් කියලා නිරන්තරයෙන් සිහි කරන්න. නිරන්තරයෙන් සිහි කර කර ඉන්න කොයි වෙලාවක තමන්ව මිම්මකට පත් කරගන්න එපා. මොකද යම් දවසක බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු සද්ධානුසාරී වෙයිද ධම්මානුසාරී වෙයිද බොහෝ විට ඔහු මරණාසන්න මොහොතේදී සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියට මැරෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන් යුක්තව ඔබ ශ්‍රාවකෙක් හැටියටම වාසය කරන්න. ඒකින බුදුරජාණන් වහන්සේ වදාළේ මම කිසිත් නොදනිමි. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම වනාහි ශ්‍රාවකයා වෙමි. එතන වාසය කරන්න. එහෙම වාසය කරද්දී ඔබ යම් දවසක ධර්මය අවබෝධ කරනවාද ඒ අවබෝධ කළ දවසට ඔබට වැටහෙනවා මන් ධර්මය අවබෝධ කරපු කෙනෙක් කියලා. ඉතින් මේ විදිහට හික්මෙන්න. ඉතින් ඔබටත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන්නේ ශ්‍රෝතා රූපවාහිනී Facebook පිටුවට ගිහින් ඔබ දකින්නම එතෙන්ට ගියාට පස්සේදී සජීව විකාශයේ තින් සජීව විකාශයට කමෙන්ට් එකක් විදිහට ඔබ ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. කෙටියෙන් සිංහල භාෂාවෙන් ප්‍රශ්නේ ටයිප් කරලා එවන්න පුළුවන් නම් අපිට පහසුයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය යොමු කරනවා දුමින්දු වීරසිංහ. දුමින්දු කියන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මගේ පියාණන් ගොඩක් බීමට බැහැ වෙලා ඉඳපු කෙනෙක්. මම පියාගේ බීම නවත්තන්න යම්කිසි ඖෂධයක් ලබා දෙනවා කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. ඒක පවක් දහනවා පින්වත් ස්වාමීන් වහන්සේ. කොහොමුණත් දැන් තාත්තා ගොඩක් වෙහෙසලා ධර්මයට ලැබිව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ හේතුව නිසාම අර යා පසුතැවෙනවා සොයනස ඒක මම කරගත්තේ පවක්ද කියලා. ඒ කියන්නේ දීපු ඖෂධ දීපු දේ ගැන එම් පොඩි සැකයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම ගැටලුවක් නැහැ. නමුත් ඒ ඖෂධේ යහපත පිණිස යොදාගත්ත දෙයක් නිසා එතන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔබ තාත්තා කෙරෙහි තියෙන අනුකම්පාව නිසා තමයි එවැනි දෙයක් කළේ. එතකොට මේ ඖෂධයේ ඒ තාත්තට කිසිම අනුතුරක් නොවන දෙයක් නම් තාත්තට කිසිම අනුතුරක් ඇති වෙන්නේ නැත්නම් ඒ ඖෂධය නිසා එහෙමනම් ඔබට පවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ තාත්තට ඒක අනුතුරක් වෙන දෙයක් වුණොත් එහෙම එතකොට ඔබට පවක් වෙන්න පුළුවන්. නමුත් දැන් තාත්තා ඒ බීම අත්හැරලා යහපතට හිත යොමු කරනවා නම් එතනදී ඔබට සතුටු වෙන්න පුළුවන්. අනේ මම තාත්තා මේ වරදින් මොදව ගත්තනේ කියලා. ඉතින් ඒ කාරණේ සිහි කරලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔබ තාත්තව යහපතේ පිහිටෙවුවා නම් තාත්තට කිසිම අන්තරක් නොවන විදිහට කටයුතු කරා නම් ඔබ ඒකෙන් සතුටු වෙලා ඔබ වාසය කරොත් ඔබට අර හිතට එන පසුතැවීම දුර වෙලා යාවේ. ලෙලී බාලසූරිය මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ. බඹසර සීලය ආරක්ෂා කරන ස්ත්‍රියක් ලෙඩකදී දුකකදී උපකාර කිරීමේදී පුරුෂයෙක් ස්පර්ශ කිරීමට සිදුවනම නම් මේක බඹසර සීලය කිලුටු කරන කාරණාවක්ද කියලා අහනවා පින්වත් ස්වාමීන් වහන්සේ. කිලුටු නොවන ලෙස හිත හසුරවගන්නේ කොහොමද? මේකට අවවාදයක් අනුශාසනාවක් ලබා දෙන්න කියලා ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම ඒ කාරණේදී ඔබට පුළුවන් නම් කාන්තාවක් විසින්ම උපස්ථාන කරගන්න ඒක ඔබට යහපත්. මොකද එතකොට ඔබේ හිත පසුතැවෙන්නේ නැහැ.
මෙතනදී අපි තේරුම් ගත යුතු කාරණේ තමයි අපේ හිතේ තියෙන චේතනාව. එහෙමයි සමහර. චේතනාවනේ හැම දෙයකටම මුල් වෙන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් කවුරුත් දන්නේ නැත්නම් තමන් මේ බඹසර සීලේ රකින්නවා කියලා පිරිමේක ඔබ ස්පර්ශ කළොත් එහෙම එතනදී ඔබේ චේතනාව තමයි බලපාන්නේ. එතකොට ඔබට එවැනි අදහසක් හිත තුළ ඇති වෙනවා නම් ඒ චේතනාව නිසා ඔබේ බඹසර කිලුටක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණේදී ඔබට එවැනි පසුතැවීමක් හිතට ඇති වෙනවා නම් ඔබ කළ යුතු හොඳම දේ තමයි ඔබ කාන්තාවක් ලවාම උපස්ථාන කරව ගන්න එක. නමුත් ඔබ එවැනි අයහපත් චේතනාවක් නැතුව කටයුතු කරනවා නම් දැන් සමහර වෙලාවල් වලදී අපි බෙහෙත් ගන්නට ගියාම එහෙම නැත්නම් රෝහලකට ගියපු වෙලාවකදී අපිට සමහර විට කාන්තාවන් නොසිටින්නට පුළුවන්. සමහරට පිරිමි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට ඒ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ දෙන්න සිද්ධ වෙන වෙලාවේදී ඔබ ඔබේ හිත රැකගෙන හිටියානම් ඔබ ඔබේ සීලය ආරක්ෂා කරගෙන හිටියානම් චේතනාව පිරිසුදු වාසය කරා නම් ඔබේ බඹසරට කිසිදු කිලුටක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අයහපත් චේතනාවක් හිත තුළ ඇති වුණොත් ඒකෙන් තමයි ඔබේ බඹසරට කිලුටක් ඇති වෙන්නේ. ඉතින් මෙතනදී බඹසර කැඩෙන්නේ නැහැ. බඹසරට කිලුටක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ චේතනාව යහපත් තියාගෙන කටයුතු කරොත් ඔබට ඔබේ සීලය හොඳ ආකාරව ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එමෙ පින්නත් ස්වාමීන් වහන්සේ තවත් අය බොහෝ දෙනෙක් අපිට ප්‍රශ්න යොමු කරනවා. ඔබටත් මතක් කරනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කමෙන්ට් එකක් විදිහට Facebook live එකට. මේ ප්‍රශ්න අපිට යොමු කරන්නේ අනෝෂ හේරත් කියලා කෙනෙක්. මේ විදිහට අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ ශුද්‍ර ජීවියා පිළිබඳව බුද්ධ දේශනා වැසුරෙන් පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ විදිහට නම් දැන් කියන වර්තමාන මේ බටහිර විද්‍යාවට සමානව නම් බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ කිසිවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්ත්ව ලෝක ගැන. ඒ කියන්නේ දැන් සත්වයන්ගේ ලෝක ගත්තොත් එහෙම විවිධාකාරයි කිව්වා. දැන් තිරිසන් ලෝකේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ තිරිසන් ලෝකේ ගැන මේ විදිහයි කියලා ඉවර කරන්න බෑ කියනවා. ඒ තරමටම විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයක් තියෙන හේතුව තමයි කියනවා මේ සිතේ ඇති වෙන වෙනස්කම කියලා. ඒතර බලන්න දැන් අපිට ඇහැට පේන සත්තු ඉන්නවා, පේන්නේ නැති සත්තු ඉන්නවා. ඒතර මේ වගේ සත්ත්ව ලෝකයේ තුල අපිට මේ සත්තු ගැන පරිේෂණ කරලා ඉවර කරන්න බෑ. දැන් අපි මොහොත ගත්තොත් ඒ මොහොතේ ඉන්න සත්තු ගැන පරිේෂණ කරලා ඉවර කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනි විවිධත්වයෙන් යුක්ත ලෝක තියෙනවා කියලායි. ඉතින් ඒ නිසා අපි මේ කොයිම විදිහකින්වත් මේ බටහිර විද්‍යාව තුළ තියෙන කාරණේ බුදුදහමට සම කරලා දකින්න උත්සාහ කරන්න හොඳ නැහැ. මොකද හේතුව බුදුරජාන් වහන්සේ වදාළ දී ගැන උන්වහන්සේ වදාළ තථාගතයන් වහන්සේට තියෙන අවබෝධය ගැන තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා නැහැ කියලා. මොකද ඒ අවබෝධය තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබට අවබෝධ කරගන්න ඕන පහසුම දේ විතරයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. නමුත් තථාගතයන් වහන්සේ මේ සීල ලෝක ගැන පරිපූර්ණව අවබෝධ කළා. හැබැයි ඒ සියල්ල ඔබට අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ නිසා අපි මේ විද්‍යාවට සම කරන්නේ නැතුව, විද්‍යාවත් එක්ක ගලපන්නේ නැතුව අපි උත්සාහ කරොත් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න, ඒ තමයි අපි තුල පවතින සැබෑම ශ්‍රාවකත්වය. මේ ප්‍රශ්නේ අපිට යොමු කරනවා විචින්තක ප්‍රභාෂ් කියලා කෙනෙක් පින්නත් ස්වාමීන් වහන්සේ. මෙහෙමයි කියන්නේ, අප ගත කරන ජීවිතයේ හැම දෙයක්ම අවසානයේ දුකක් ඇතිවෙන බව වටහාගෙන තියෙනවා. ඒදී අපිට දැනෙනවා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතේ ගත කරද්දී විවාහ නොවේ තනියම වාසය කරමින් පින්දහම් සිදු කරමින් කටයුතු කරන එක මොන වගේ බලපෑමක් ජීවිතයට ඇති කරයිද? කොහොමද එහෙම ඒකේ ගැටලුවක් නැද්ද? ඒ කාරණාවත් තමයි අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ. ඔව්, ඇත්තටම ඒ කාරණේදීත් ගිහි ජීවිතය ගත කරන්න විවාහය කියන එක අත්‍යවශ්‍යම කාරණාවක් නොවෙන්න පුළුවන්. මොකද දැන් අපිට යමක් හම්බ කරගන්න පුළුවන් නම්,
යමක් දියුණු කරගන්න පුළුවන් නම් ඒ කාරණේදී අපිට ජීවත් වෙන්න කිසිම බලපෑමක් නැහැ ඒක. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබට රැකියාවක් තිබෙනවා නම් ඔබට ගෙවල් දොරවල් හොඳට තිබෙනවා නම් ඒ වගේම ඔබට මේ ධර්මයේ හැසිරෙන්නත් අවස්ථාවක් තියෙනවා නම් ඔබ එවැනි ජීවිතයක් ගත කරාට කිසිම වරදක් නැහැ. ඉතින් එතකොට ඔබ පුරුදු කරගන්න ඕන පසු නොතැවී ඉන්න ජීවිතයක් ඇති කරගන්න එක. ඉතින් එතකොට ඔබ හොඳට මේ සරණ පිහිටලා සිල්වත්ව ඔබේ රැකී ආරක්ෂා කටයුතු හොඳින් යහපත්ව කරගෙන ධාර්මික ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් ඒක විවාහය කියන එක අතිරේක කාරණයක්. ඉතින් ඒක ජීවිතේට කිසිම බලපෑමක් නෑ. මොකද හැබැයි සමහර වෙලාවට සමහර උදවිය අපිට මුණ ගැහිලා තියෙනවා. විවාහ නොවී ඉන්නවා කියලා තීරණය කරලා පස්සේ කාලෙක මොනවා හරි සම්බන්ධකින් ඔන්න විවාහය ඇති කරගෙන ඊට පස්සේ අපි ළඟට ඇවිල්ලා අඬනවා වැළපෙනවා. අනේ ස්වාමීනි මං විවාහ නොවී හිටියනම් කොච්චර හොඳයිද. මට මේ කරදර මොකුත් නැහෙනි කියලා. ඉතින් ඒ මොකද හේතුව අපි දන්නේ නැහැ සමහර කර්ම විපාක සසරේ අපි කරලා තියෙන කර්ම විපාක විඳින්න තියෙන අවස්ථාවන් තියෙනවා. සමහර විට ඒක විඳින්න තියෙන්නේ විවාහ ජීවිතය තුළ. එතකොට ඒ කර්ම විපාක නිසා ඒකේන අර පීඩාවට දුකටපත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී හඬා වැළපෙනවා. මොකද දැන් විවාහ නොවී හිටියනම් හොඳයි කියලා එතකොට තමයි හිතෙන්නේ. නමුත් අර කර්ම විපාකයේ විසින් එයා වෙතනට අරගෙන ගියා. ඉතින් ඒ නිසා Tamanට සමහරට සසර පුරුදු තියෙනවා. දැන් සමහරු කාලයක් විවාහ නොවී ඉඳලා බඹසර පුරුදු කරලා සමහරට බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච අය මේ වගේ මනුස්ස ලෝකෙට එනවා. ඒ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒ කෙනාට මේ කාමයට හිත නැමෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගත කරන ජීවිතේ උතුම් කාමයට යට නොවී වාසය කරනවා නම් ඒ කෙනාට නිදුකින්ම වාසය කරන්න පුළුවන්කම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි ජීවිතයක් ගත කිරීමේදී මේ ගිහි ජීවිතයට විවාහය කියන කාරණය අතිරේක කාරණයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ කාරණේ මේ විදිහට තේරුම් ගත්තා නම් හරියි. එහෙමයි සොන්නස. ඊළඟ ප්‍රශ්නයෙන් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරන්නේ චමින්ද බුද්ධික කියලා කෙනෙක් ස්වාමීන් වහන්සේ. චමින්ද මෙහෙමයි කියන්නේ මම විවාහක කෙනෙක් කියලා කියනවා මම ඉන්නේ සමහර මේක ස්වාමීන් වහන්සේ මේ චමින්ද කියලා කිව්වට තමන්ගේ මහත්මයාගේ Facebook පිටුවකේ ගිනුමින් යොමු කරන පණිවිඩයක් පිටින්ද තමයි මේ පණිවිඩය යොමු කරන්නේ. මම විවාහකයි මම ඉන්නේ සැමියාගේ නිවසේ. මගේ අම්මත් මාත් සමග ඉන්නවා. එයා අංශභාග රෝගියෙක්. මගේ මවගේ සියලු උපස්ථාන කටයුතු කරනවා. මේ සඳහා මට සැමියාත් ඇගේ මවත් ගොඩක් උදව් කරනවා. නමුත් සැමියාගේ මව ගිලන් වූ විට මා සැමියාගේ මවට උපස්ථාන කරනකොට මගේ මව කැමති නැහැ කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ. සැමියාගෙන් වෙන්වීමට මට අනුබල ලබා දෙනවා. මා කටයුතු කළ යුත්තේ කොහොමද කියලා අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම මේ කාරණේදී අපිට ගොඩාක්ම පුරුදු කරගන්න ඕන දෙයක් තමයි නැතිම දේ. ඒ තමයි ඉවසීම. මේ වෙලාවේදී අපි ඉවසීමම පුරුදු කරගන්න ඕන. මොකද දැන් අපි ගත්තොත් ඈත අතීතේ ඉඳලා බොහෝ දෙනෙකුට මේ විවාහ ජීවිතයේ ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එක්කෝ ස්වාමියා බිරිඳ ගැටලුවක්. එහෙම නැත්තම් නැන්ද මාම අතර ගැටලුව. එහෙම නැත්තම් නැන්දයි ලේලි අතර ගැටලුව. ඉතින් මෙතනදී දැන් බලන්න ඔබ ඉවසීම පුරුදු කරගත්තොත් ඒ කියන්නේ ඔබ කරන්න යහපත් දෙයක්නේ. දැන් ඔබේ ස්වාමියාගේ අම්මට තමයි උපස්ථාන කරන්නේ. ඒතර මෙහෙම උපස්ථාන කරනවා නම් ඒක යහපත් දෙයක්. එතකොට දැන් දෙමාපියන්ට උපස්ථාන කරනවා කියලා කියන්නේ කොච්චර උතුම් ගුණ ධර්මයක්ද. ඉතින් මේ ගුණ ධර්මයේ සිහි කරලා ඔබ අදිෂ්ඨාන කරගන්න. ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න අනේ මම මේ කරන්නේ යහපතක්. මම කරන්නේ අයහපතක් නෙවෙයි. මම මේ ගුණ ධර්මයක් පුරුදු කරන්නේ. ඔබ ඒ විදිහට හිතින් අදිෂ්ඨාන කරන්න. ඒ ගුණ ධර්මය සිහි කරලා අදිෂ්ඨාන කළ ඔබ හිතනද අනේ මෙවැනි අදහසක් මගේ අම්මා තුල ඇති වෙනවනම් මේ අදහස දුරු වේවා. කියලා ඔබ මේ ගුණධර්මය තුල පිහිටලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම ඔබ හොඳ ඉවසීමක් පුරුදු කරගන්න. මේ ඉවසීම නිසාම ඔබට යම් දවසක ජය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ කොයි වෙලාවකවත් පසුතැවීමක් ඇති කරගන්න එපා. ඔබ කරන ගුණේම සිහි කරන්න. මොකද බුද්ධ කාලයේ පවා අතීතයේදී පවා ගොඩාක් අය තමන් රකින්න ගුණය සිහි කරලා ජයගත්තා. ඒ නිසා මේ ගුණධර්මයේ සිහි කරලා අදිෂ්ඨාන කරන්න. ඒ විදිහට කරද්දී කාලයක් යනකොට ওই සිතුවිල්ල සමහර විට
මවගේ හිතෙන් දුර වෙලා යන්න පුළුවන්. එතකොට ඔබට ඔබ ඉවසීමේ ගුණය නිසාම ඔබට යහපතක් සිද්ධ වෙනවා. මිළඟ ප්‍රශ්නය පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරන්නේ ගයාන් සංචීව ලියනගේ ගයන් මෙහෙමයි කියන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ අපේ යටි සිත තුළ යටි සිත විසින් විවිධ දේ අපිට ආකර්ෂණය කරලා දෙනවා කියලා විද්වතුන් පැහැදිලි කර දෙනවා. අපි යමක් හිතනකොට අපේ දේ විශ්වාස අපේ දේ විශ්වය විසින් ලබා දෙනවා කියලා සමහර පොත්වලින් විස්තර කරනවා. අපි යමක් හිතනකොට අපිට ඒ දේ විශ්වය විසින් ලබා දෙනවා කියලා සමහර පොත්වල විස්තර කරනවා. මේක මිත්‍යා දෘෂ්ටියක්ද බුදුදහමේ මෙවන්නක් විස්තර කරලා තියෙනවද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ ප්‍රශ්නේදීත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ එවැනි කාරණයක් දේශනා කරලා නැහැ. මොකද අපිට මේ බාහිර ශක්තියක් කොහොමනම් බලපෑමක් ඇති කරන්නද? බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ විඥාණය ගැන. ඒතර විඥානීය මනස සිත කියලා කියන දේ අරූපී. එතකොට මේක රූපයකින් පෙන්වන්න බැරි දෙයක්. විඥානය කියන රූපයකින් පෙන්වන්න බෑ. මේ නිසා නොඑක් අදහස් නොඑක් මතදරණ අය එක එක දේවල් කියනවා. ඒ කියන්නේ මේ යටිහිත උඩුහිත කියලා කියනවා. ඒ හේතුව තමයි මේක හඳුනා ගන්න බැරි බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිත කියන්නේ මායාකාරයක්. එතකොට මායාකාරය කියලා කියන්නේ මැජික් කාරයක් කියන එකනේ. එතකොට මේ මායාකාරයට පුළුවන් නොයෙක් ආකාරයේ මැජික් හදා පෙන්වන්න. ආන් ඒ වගේ තමයි කියන අපේ හිත. එතකොට මේ හිත ගැන අවබෝධයක් නැති හිත ගැන දන්නේ නැති කෙනා අර පෙන්නන මායාකාරී දේවල් වලට රැවටෙනවා. එතකොට ඔහුට හිතා ගන්න බෑ. ඔහුට වටහා ගන්න බෑ මේක කොහෙන්ද එන්නේ කියලා. දැන් අපි බලන්න අපිට සිතුවිලි එනවා. ඒ එන සිතුවිලි ගැන බැලුවොත් අපිට මේ මහ පොළොවත් මදි ලියන්න. ඒ තරම් සිතුවිලි ගොඩක් අපේ හිත ඇතුලේ එනවා. කොහෙන්ද මේක එන්නේ? එතකොට අපිට හිතෙනවා අනේ එහෙනම් මේක බාහිර බලපෑමක් වෙන්නේ නැති. නෑ මේ තමයි හිතේ මායාකාරී බව. හිතේ කැළඹුණ ස්වභාවය. මේ විතක්ක ਵਿਚාරී ස්වභාවයයි. එතකොට ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට තේරුම් ගත්තොත් හිත කියන්නේ මායාකාරී ස්වභාවකින් යුක්තයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ හිත කියන එක හරියට මේ මාළුවෙක් වතුරෙන් ගොඩ දැම්මා වගේ. කොයි වෙලාවෙත් දඟලනවා. ඒ වගේම හිත කියන්නේ දුර ගමන් නැති එකක් කියනවා. එක තැනක තියෙන එකක් නෙවෙයි කියනවා. එතකොට මේ හිත ශරීර නැමැති ගුහාවේ වාසය කරන්නේ. ඉතින් ඒ නිසා අපිට තියෙන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම මේක තේරුම් ගන්න එක විතරයි. ඉතින් යම් දවසක ඔබ මේ ධර්මය අවබෝධ කරගත්තද ආන් එදාට ඔබට හිත ගැන අවබෝධ කරගන්න පුළුවන්. නමුත් අර කියපු බාහිර කාරණා, බාහිර බලවේග මේ වගේ දේවල් වලින් අපේ හිතට තියෙන බලපෑම ගැන බුද්ධ දේශනාවක සඳහන් වෙන්නේ. හැබැයි බාහිර අමනුෂ්‍යයෙකුට එහෙම නැත්තම් ඒ වගේ අමනුෂ්‍ය බලවේගයකට යක්ෂ බලවේගයකට සමහර විට අපේ හිත වෙනස් කරන්න පුළුවන්. ඒ හැරෙනකොට වෙනත් ශක්තියකින් වෙනත් බලයකින් අපේ හිත වෙනස් වෙනවා කියන දේ ගැන බුදුරජාණන් වහන්සේ කොතනකදවත් දේශනා කළා නැහැ. එහෙම සනස. මිළඟ ප්‍රශ්නේ පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරලා තියෙන Facebook live එකත් එක්ක සඳරුවන් තමයි මේ විදිහට කමෙන්ට් කරන්නේ. පින්නත් ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ අහන නිසා සියලු දේ අනිත්‍යයි කියලා අපිට යම් කිසි විදිහකින් දැනෙනවා. අපි දන්නවා මේ කාරණාව ගැන. ඒක අවබෝධයෙන්ම දකින්නේ කොහොමද කියලායි පින්නත් ස්වාමීන් වහන්සේ අහන්නේ. ඔව් ඒ කාරණේදී දැන් හරි ලස්සන සිදුවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඔවගේ ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ දැන් ඔබ තවදුරටත් දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් නම් සාරිපුත්තයන් වහන්සේ වදාන ඔබ තවදුරටත් ඉක්වෙන්න ඕන මේ අනිත්‍ය ගැන වනුවණින් මෙනෙහි කරන්න කියනවා. ඔබ සකදාගාමී ශ්‍රාවකෙක් නම් ඔබ තවදුරටත් මේ අනිත්‍ය ගැන වනුවණින් මෙනෙහි කරන්න ඉක්මෙන්න ඕන කියනවා. ඔබ අනාගාමී ශ්‍රාවකෙක් නම් ඔබ මේ අනිත්‍ය ගැන වනුවණින් විමසන්න හික්මෙන්න ඕනේ. ඒතර බලන්න රහතන් වහන්සේලා පවා දේශනා කරනවා ධර්ම අවබෝධ කළ උත්මය පවා මේ නිතර අනිත්‍ය ගැනම මෙනෙහි කරන්න ඕන කියනවා. අනාත්මය ගැනම මෙනෙහි කරන්න ඕන කියනවා. ඒතර එහෙනම් අපි ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයෝ හැටියට අපිට අපේ අවබෝධය ගැන, ඒ කියන්නේ අපි කොතරම් දුරට අවබෝධ කරලා ඉන්නවද කියන දේ ගැන අපිට අවබෝධයක් නැහැ. නමුත් අපි යම් දවසක ධර්ම අවබෝධ කරලා සසරින් නිදහස් වෙනවද?
ඒ තාක්ම අපිට කරන්න තියෙන්නේ මේ කාරණේමයි. කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන අනිත්‍ය ගැනම නුවණින් මෙනෙහි කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන විදිහට අනාත්මය ගැනම නුවණින් මෙනෙහි කරන්න. ඉතින් මේ දේම සිහි කරන්න. මොකද දැන් මේ වෙලා තියෙන දේ තමයි දැන් වර්තමාන කාලේ ගොඩාක් අය කැමති අනේ මම මගපල් ලැබලාද දන්නේ නැහැ. මම මාර්ගඵලයටපත් වෙලාද දන්නේ නැහැ කියලා තමන් ගැන දැනගන්න. ඉතින් මේ හැඟීම නිසා තමයි ගොඩක් අයට ওই ගැටලු ඇති වෙන්නේ. නමුත් අපි ශ්‍රාවක හැටියට තව දුරටත් ඒ ධර්මයේම පුරුදු කරගන්න. ඒ ධර්මයේම හික්මෙන්න. ඉතින් ඔබට යම් දවසක අවබෝධය ලැබුණට පස්සේ ඔබ ඒ අවබෝධය ලැබුවද කියලා ඔබට තේරෙවි. දැන් බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් ওই කාරණේ ලස්සන පිළිතුරක් දුන්නා. ඒ තමයි එක පුද්ගලයෙක් අහනවා රහතන් වහන්සේට ඒ නිකලස් බව ගැන අවබෝධයක් තියනවද කියලා. ඒතර බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් නොවී ඉන්න කාලෙදි ලස්සන පිළිතුරක් දුන්නා. ඒ තමයි කිව්වා අත් කකුල් කපපු මිනිසෙක් ඉන්නවා. එතකොට මේ අත නැති මිනිස්සයා දැන් අත තමන්ගේ අත කපලා තින්නේ. නමුත් මේ මිනිස්සයාට නිතරම හිතෙන්නේ නැහැ කියනවා මගේ අත නැහැ කියලා. හැබැයි යම් වෙලාවක තමන්ගේ අත සිහි කරනවාද එතකොට තමයි කියනවා දැනෙන්නේ තමන්ගේ අත නැහැ කියලා. අන්න ඒ වගේ තමයි අවබෝධය ලබාගත් දවසට අවබෝධය ලැබුවට පස්සේ තමයි ඔහුට තේරෙන්නේ මම මේ අවබෝධය ලබලා ඉන්නේ කියලා. ඒ නිසා මේ රහතන් වහන්සේලා ගැනයි උන්වහන්සේ වදාළේ. ඒ නිසා මේ කාරණේ අපි අපේ ජීවිතයට ගලපගෙන කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අපි යම් දවසක අවබෝධයක් ඇති කරගත්තොත් එදාට අපිට තමා ගැන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතෙක් අපේ නිරන්තරයෙන් මේ ධර්මයේම පුරුදු කරන්න මහන්සි වෙන්න ඕන. එහෙම පුරුදු කරගත්තොත් ඔබට යහපත් අයුරින් ඔබේ අවබෝධය ගැන තීරුම් ගන්න හැකියාවක් ලැබෙවි. එහෙමයි සන්නස. මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්න පින්නත් ස්වාමීන් වහන්සේ නයන චන්දිමාල් නයන මේ විදිහට කියන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ නොකල යුතු වෙළඳාම් පිළිබඳව තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් හඳුනාගෙන තිබෙනවා. එතකොට මේ සත්ව වෙළඳාම අයිති වෙනවනේ කියනවා සන්නස මේ නොකල යුතු වෙළඳාම් ගණයට. එතකොට ඒ අනුව සුරතල් සතුන් වෙළඳාමත් මේ විදිහට මේ සත්ව වෙළඳාමට අයිති වෙනවද කියලා යහන්නේ සන්නස. ඔව් ඇත්තෙන්ම ඒ ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්ව වෙළඳාම කියලා කියන්නේ මස් පිණිස සතුන් වෙළඳාම. ඒ කියන්නේ දැන් සතුන් මැරීම පිණිස මරණීය පිණිස සතුන් වෙළඳාම් කරනවා නම් ඒක අධාර්මික වෙළඳාමක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි හිතමු කෙනෙක් ෆාම් එකක් කරනවා. එතකොට මෙයා මේක කරන්නේ මේ සත්තු ඇති කරන්නේ අවසානට මැරීම පිණිස. එතකොට මරණීය පිණිස නම් මේ සත්තු ඇති කරන්නේ මේ වෙළඳාම අධාර්මිකයි. හැබැයි සුරසල් සතුන් ඇති කරනවා. හැබැයි ඒ සතුන් ඇති කරන්නත් ඕන ඒ සතුන්ට කරදර නොකර පීඩා ඇති නොකරන ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට ඒ සතුන් ඇති කරන්න ඕන. දැන් අපි සොරතල් මාළු ඇති කරනවා. ඒ වගේ වෙනත් සත්තු ඇති කරන. එතකොට මේ සත්තුන්ට සුව පහසුව දෙන්න ඕන. සුව පහසුව ලබලා දීලා අපි මේ සත්තු ඇති කරනවා. හැබැයි වෙළඳාමක් හැටියටත් අපි ඒක කරන්නේ ඒ සතාව තව කෙනෙක්ට විකුණලා ඒ සතා පහසුවෙන් ජීවත් කරවන්න. ඉතින් එතනදී ඒක අධාර්මික වෙළඳාමක් වෙන්නේ. හැබැයි අපි ඒ සත්තු මැරීම පිණිස මරණීය පිණිස විකුණුවොත් එතනදී ඒක අධාර්මික වෙළඳාමක් වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ කාරණේ මේ විදිහට තේරුම් ගත්තා නම් හරියි. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නම් තවත් බොහෝමයක් අපිට යොමු වෙලා තියෙනවා. නමුත් කාලය අපිට හරස් වෙනවා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේදී පුණ්‍ය අනුමෝදනාවට යොමු වෙන්න. අද දින යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ වැලිවේරිය නැදුන්ගහේන ප්‍රදේශයේ පදිංචි සොසන්ත පරණගම මහතා සහ ප්‍රියානි පරණගම මහත්මිය, ඒ වගේම පණ්ඩුල සුලෝචනා සහ සජිත් යන දූ දරුවන් විසින්. ඉතින් ඒ සිළු පින්නතුන්ට පුණ්‍යානුමෝදනා පිණිසයි අද මේ ධර්ම දේශනාව පැවැත්වුනේ.
ඉතින් අපි පළමුවෙන්ම රැස් කළ සිළු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සිළු දෙවිවරුන්ට. සිළු දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන් මේ පින් අනුමෝදන් ආයුෂින් වර්ණින් සැපින් බලෙන් වැඩෙත්වා. දෙවියන්ට ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පරලෝකීය දිසානායක පරණගම පියාණන්ට, නන්දා පරණගම මෑණියන්ට, ආස්කින් ප්‍රනාන්දු පියාණන්ට, ඒ වගේම තෙසේරා ප්‍රනාන්දු මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේ මේ සඳහා දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ නම් සඳහන් කළ මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් පරලෝ ජීවිත සෝපත් වේවා, සපවත් වේවා, වහවහ සංසාර දුකෙන් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින පණ්ඩුල, සුලෝචනා සහ සජිත් යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, රැකී රක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ සඳහා දායකත්වයේ දරූ සුසන්ත පරණගම් මහතා, ප්‍රියානි පරණගම් මහත්මිය ඇතුළු ඒ සිළුම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන් උදව්පකාර කළ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් සිළු දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙනාසපවාසී සිළු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සිළු දූ පුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සෑම සිළු දෙනාටම අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යෝන් ඔබ සිළු දෙනාටත්, දෙමාපියන් සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපි ජීවත් වෙන සමාජයෙන් ගොඩක්ම උපකාර ලැබෙන්නේ වැරදි දේවල් කරන්න. බොහෝ දෙනා උපකාර කරાવી. බොහෝ දෙනා උපදෙස් දේවි වැරදි දේවල් කරන්න. ඒත් අපි තථාගතයන් වහන්සේගේ ධර්මයට කැමති පිරිසක් විදිහට, තරුණ ජීවිතය විනාශ කරගන්න අකමැති පිරිසක් විදිහට, සුන්දර ජීවිතයක් ගත කරන්න කැමති පිරිසක් විදිහට යහපත අයහපත හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ. ඒකට නම් ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්කම තමයි ඉන්න ඕනේ. පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්නට ඕනේ. ඉතින් ඒකට අපි මඟ හදලා දෙනවා ඔබට. හැම සතියකම සෙනසුරාදා දවසේ හවස 2 ඉඳලා 4 වෙනකම් මේ හෝරාධික තරුණ ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අන්න ඒක නිසා. ඉතින් අපි අපේක්ෂා කරනවා මේ උතුම් දහම් කාරණාවන් ඔබේ ජීවිතයේ යහපත පිණිස හේතු වෙන්නට ඇති අද දවසේදී. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් ධර්ම දේශනාවන් සිදු කළා. ඒ වගේම ධර්ම සාකච්ඡාව තුළින් බොහෝ දෙනෙක්ගේ ජීවිතවල තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නටත් පුළුවන්කම ලැබුණා. ඉතින් අපි විශ්වාස කරනවා අයගේ ජීවිතවලට යම් මට්ටමක හරි අස්වැසෙල්ලක් ලැබෙන්නට ඇති, තිබුණු ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් අද දවසේදී අපි ධර්ම ශ්‍රවණමේ විදිහට, ඒ වගේම ධර්ම දානමේ විදිහට, ධර්ම සාකච්ඡාමේ විදිහට යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවායි කියා සාදු සාදු සාදු.
අද දවසේ අපි මතක් කරන්න ඕනේ මේ වැඩසටහන හෝරා දෙකක්. ඉතින් මේ බොහෝ දෙනා නරඹන්නට ඇති ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් ශ්‍රවණය කළා. එදින මේ විදිහට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ වගේම අන්තර්ජාල අවකාශයෙන් බොහෝ දෙනා නරඹනවා. තවත් ඉදිරියටත් YouTube ඔස්සේ වගේම Facebook ඔස්සේ නරඹනවා. ඉතින් මේ හැම දෙනාගේම ජීවිතවලට විශාල යහපතක් එකතු වෙනවා. අකුසලයන් කරන දෙනා කුසලයට එකතු වෙමි දහම් කරනවන් අහලා. ඉතින් මේ විදිහට මේ ධර්ම දානය තුළින් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපි අනුමෝදන් කරනවා, මතක් කරනවා. මේ ධර්ම දානයට දායකත්වයන් එකතු කරපු වැලිවේරී නැදුන්ගාහෙන් ප්‍රදේශයේ පදිංචි පින්වත් සුසන්ත පරණගම මහත්මයා, ප්‍රයාණි පරණගම මහත්මිය, පණ්ඩුල, ඒ වගේම සුලෝචනා සහ සජිත් යන දරුවන් පිරිස තමයි අද දවසේ බැතිපර විකාශන දායකත්වයෙන් එක් කරන්නේ. ඉතින් මේ පින්වන්ත පිරිස අපි මතක් කරන අතරේ ඔබටත් සිහිපත් කරන අවස්ථාවන් තිබෙන ඔබටත් බැතිපර විකාශන දායකත්වයෙන් එක් කරන්න ශ්‍රද්ධා රූප වාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලි විකාශනය වන වැඩසටහන් වෙනුවෙන්. ඉතින් මේ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න 071 232 88 87ට. ඒ දෙකම ඔබට මතක් කරන්න ඕනේ. ඉතින් හෙට දවසෙත් උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් සතියන්ත සීල භාවනා වැඩසටහන පැවැත්වෙනවා. ඒතර පින්වත් අම්මලා තාත්තලා වගේම පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා හෙට විවේකී ඉරිදා දවසේ උතුම් සිල්පද සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා බණ භාවනාවන් වඩමින් ජීවිතේ යහපත එකතු කරගන්නට එක් වෙන්නට කියලා අපි ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ විදිහට අපි සමුගන්නේ ලබන සතියේත් සුපුරුදු වේලාවට ඔබ හා සමගින් එකතු වෙන බලාපොරොත්තු වෙතිව හැමදිනාටම ප්‍රාර්ථනා කරන්නේ තිරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට නිදුකින් සතුටින් ජීවත් වන්නටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.